Recording in progress. අපි මතක් කරගමු චාලක රසායනයේ අපි මේ වෙනකොට කතා කරලා තියෙන කොටස් පිළිබඳව. මම උඩට දැම්ම නේද ලින්ක් එක. චාලක රසායනයේ අපි මේ වෙනකොට පැහැදිලි කරගත්තා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියන කාරණා. ඊට පස්සේ අපි පැහැදිලි කරා මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවද කියන එක. ඒකදී අපි සාධක ලිස්ට් එකක් අපි ඉගෙන ගත්තා. ඒ සාධක ඇසුරෙන් කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ? එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන්නේ කියන කාරණේ අපිට පැහැදිලි කරගන්න පුළුවන් සංඝට්ටනවාදයේ මූලික කරගෙන. හරිද? ඒ කියන්නේ මොන ලක්ෂණ තිබ්බත් අපි අන්තිමට කැරකිලා කොහෙටද සංඝට්ටනවාදය ළඟට. ඊට පස්සේ අපි පැහැදිලි කරගත්තා ශීඝ්‍රතා නියමයේ කියන එක. නේද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා නියමය යම් කිසි ප්‍රතික්‍රියාවක් ගත්තොත් ඒ ප්‍රතික්‍රියාවට අදාළව කොහොමද ශීඝ්‍රතා නියමයක් කියන්නේ? මේ ශීඝ්‍රතා නියමයට අනුව කොහොමද ශීඝ්‍රතා ප්‍රකාශනය කියන්නේ? ශීඝ්‍රතා සමීකරණය කියන්නේ. ඊට පස්සේ අපි ගිය සතියේ අලුත් වචනයක් ඉගෙන ගත්තා. ඒ තමයි පෙළ කියන වචන. යම් කිසි ප්‍රතික්‍රියාවකට සාපේක්ෂව තියෙන පෙළ. හරි. ඒ වගේම අපි ඉගෙන ගත්තා මේ චාලක රසායනයේදී අපිට හම්බ වෙන රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? චාලක රසායනයේදී අපිට හම්බ වෙන ප්‍රතික්‍රියා කොටස් කීයද? කොටස් දෙකයි. ඒ තමයි ප්‍රතික්‍රියාව සිදුවන පියවර සංඛ්‍යාව මත මේක බෙදෙන විදිහ. මොනවද මේ පියවර? එහෙම තමයි ක්‍රම දෙක මොනවද? එකක් තනි පියවර ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මූලික ප්‍රතික්‍රියා. ඊළඟ එක තමයි බහු පියවර ප්‍රතික්‍රියා. මූලික ප්‍රතික්‍රියා සහ බහු පියවර ප්‍රතික්‍රියා. මූලික ප්‍රතික්‍රියාව කියලා කියවොත් ඒ ප්‍රතික්‍රියාවේ දීලා තියෙන ප්‍රතික්‍රියාව මත තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. ඒ පියවර විතරයි එකස තියෙන්නේ. උදාහරණයක් ගත්තා එක තැනක තියෙන ගඩොල් ගොඩක් තව තැනකට අරගෙන යන්න ඕන නම් ඒක තනි මිනිස්සෙක් නම් කරන්නේ ඒක හරියට නිකන් මූලික ප්‍රතික්‍රියාවක් වගේ එකක්. බහු පියවර ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ අපි ලියනු ලබන ප්‍රතික්‍රියාව පියවර කිහිපයක් ඔස්සේ සම්පූර්ණ වෙනවා. දැන් උදාහරණයක් අර එක තැනක තියෙන ගඩොල් ගොඩ අපිට තව තැනකට අරගෙන යන්න ඕන. අපි හතර දෙනෙක්ගේ අතින් අතර මාරු කරගෙන ගඩොල් ටික යවනවා. අන්න ඒ වගේ එකක් තමයි සමස්ත ප්‍රතික්‍රියාව තුළ පියවර කිහිපයක්. ඒවට අපි කියනවා බහු පියවර ප්‍රතික්‍රියාව. අපි කියනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය බලපාන. හැබැයි මූලික ප්‍රතික්‍රියාවක් ගත්තොත් නම් කිසිම ගැටලුවක් නැහැ. ඒකේ තියෙන ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය වැඩි කරද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් A ධන B හැදෙනවා C කියලා. මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා එයාලා දීලා තියෙනවා. එයාලා දීලා නැත්නම් අපිට හිතන්න බෑ. එයාලා දීලා තියෙනවා මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා. හරිද? මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා දීලා තිබුණොත් කිසි ගැටලුවක් නැතුව මට කියන්න පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒවල සාන්ද්‍රණය සහ බීවල සාන්ද්‍රණය වැඩි කරා. හැබැයි අපි හිතුවොත් මෙහෙම දෙකක් A ධන B කියලා හැදෙනවා Z කියලා. මේක බහු පියවර ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. හැබැයි මේ බහු පියවර ප්‍රතික්‍රියාවකදී සමහරක් වෙට B වල සාන්ද්‍රණය වැඩි කරා කියලා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැති වෙනවා. ඒකට හේතුව තමයි ශීඝ්‍රතා තීරක පියවර කියන්නේ. මතකද? ශීඝ්‍රතා තීරක පියවර කියලා කියන්නේ කිසියම් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවේ සමස්ත ශීඝ්‍රතාවය තීරණය කරනු ලබන පියවර. ප්‍රතික්‍රියාව නෙවෙයි. කිසියම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය කරනු ලබන පියවරට අපි කියනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා තීරක පියවර. පැහැදිලිද? පියවර ශීඝ්‍රතා තීරක ප්‍රතික්‍රියාව නෙවෙයි ශීඝ්‍රතා තීරක පියවර. එක පියවර. මූලික ප්‍රතික්‍රියාවකදී නම් මේක තමයි මේක ශීඝ්‍රතා තීරක පියවර වෙන්නේ. බහු පියවර ප්‍රතික්‍රියාවකදී නම් ඒක ඇතුලේ තියෙන පියවර වලින් තියෙන සෙමෙන්ම සිදුවන පියවර තමයි ශීඝ්‍රතා තීරක පියවර වෙන්නේ. පැහැදිලිද? මතකද මේ කාරණා ටික? අර මම හිතන්නේ දැන් හැමෝම ඇත් වෙලා ඇති නේද? මතකද මේ කාරණා ටික? මූලික ප්‍රතික්‍රියා සහ බහු පියවර ප්‍රතික්‍රියා. බහු පියවර ප්‍රතික්‍රියාවකදී නම් සෙමෙන්ම සිදුවන පියවර තමයි ශීඝ්‍රතා තීරක පියවර වෙන්නේ. මූලික ප්‍රතික්‍රියාවකදී නම් මේ දීලා තියෙන පියවර තමයි ශීඝ්‍රතා තීරක පියවර වෙන්නේ. හරි. අපි ගිය සතියේ චාලක රසායනයේ වැදගත්ම කොටස වල ශීඝ්‍රතා නියමය කියලා අපි ඉගෙන ගත්තා නේද? අපි බලමු කොහොමද ශීඝ්‍රතා නියමය යම් ප්‍රතික්‍රියාවකට අදාළව ලියන්නේ කියලා. හිතන්න මෙහෙම. අපි හිතමු අපිට දෙනවා ප්‍රතික්‍රියාවක් මෙහෙම N2 ධන 3ක් H2 හැදෙනවා 2ක් NH3 කියලා. මේ ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා නියමය යොදන්න කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා මෙම ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා නියමය ලියන්න. ලියන්න කියලා කිව්වොත් සිංහල ලියන්න කියන්නේ නෙමෙයි මේ අදහස් කරන්නේ. මේකට ශීඝ්‍රතා නියමයේ යොදලා ශීඝ්‍රතා ප්‍රකාශනය අපි ගොඩනගා ගන්න.
එහෙම නැත්නම් ශීඝ්‍රතා සමීකරණය ගොඩනගා ගන්න එක තමයි ප්‍රතික්‍රියාවකට ශීඝ්‍රතා නියමය යොදනවා කියලා අදහස් කරන්නේ. හරි. දැන් මෙයාගේ ශීඝ්‍රතාවය R නම් R සමානුපාතිකයි N2 වල සාන්ද්‍රණයේ කිසියම් බලයකට මම N කියලා දානවා H2 වල සාන්ද්‍රණයේ කිසියම් බලයකට. මේක ලියපු ගමන් අපි ලියනවා N කියලා කියන්නේ N2ට සාපේක්ෂ පෙළ H2 simple n කියලා කියන්නේ simple n කියලා අදහස් කරන්නේ H2ට සාපේක්ෂ පෙළ කියන එක. පැහැදිලිද? දැන් මම කියනවා ලියන්න බෑ මට කියන්න බෑ n කියන එක නම් මෙතන එකට සමානයි කියලා. n කියන එක නම් මෙතන 3ට සමානයි කියලා කියන්න බෑ. අපි දන්නේ නැහැ. පැහැදිලිද? අපිට කියන්නේ මෙහෙමයි ශීඝ්‍රතා නියමයෙන් කිසියම් ප්‍රතික්‍රියාවක උෂ්ණත්වයේ ඇතිළු අනිකුත් සාධක නියතව පවතින විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන්හි කිසියම් බලයකට මොකක් වෙනවද සමානුපාතිකයි. මම කියනවා කිසියම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය උෂ්ණත්වයේ ඇතුළු අනිකුත් සාධක නියතව පවතින විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන්හි කිසියම් බලයකට සමානුපාතිකයි. පැහැදිලිද? ඒක මූලික ප්‍රතික්‍රියාව දුන්නත් එහෙමයි බහු පියවර ප්‍රතික්‍රියාව දුන්නත් එහෙමයි. හැබැයි පොඩි වෙනස්කමක් වෙනවා ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. හරි. මෙතන නම් මතකයි නේද? මේක අපි ලියාගත්තනේ. කියන්න බලන්න. අපි කිව්වද මේ ප්‍රතික්‍රියකවල පෙළ හොයන එක ක්‍රම තුනකට කරන්න පුළුවන්. බීජීය ක්‍රමයේ භාවිතා කරලා, ප්‍රස්තාරික ක්‍රමයේ භාවිතා කරලා සහ පරීක්ෂණාත්මක ක්‍රමයේ. ඒ තුනත් ලියාගත්තද අපි? මට හරියට මතක නැහැ. ඒ තුනත් ලියුවා. ඒ තුන ලියාගත්තද? හරි. එහෙනම් අපි ඉවර කරලා තියෙන මෙන්න මෙතනින් මේ තුන ලියුවා නේද? හරි. නම් තුන ලියාගත්තා. අපි එහෙනම් ඉවර කරලා තියෙන මෙන්න මෙතනින් චාලක ලක්ෂණය අපි කතා කරලා තියෙනවා ශීඝ්‍රතා නියමයට අනුකූලව ප්‍රතික්‍රියාවක් දුන්නාම ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න අපි දන්නවා ශීඝ්‍රතා සමීකරණය ලියන්න අපි දන්නවා. ඊට පස්සේ මේ එක එක ප්‍රතික්‍රියාවල සාපේක්ෂව පෙළ සෙවීම පිළිබඳව තමයි දැන් අපිට කතා කරන්නේ. ඒක හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා කියලා කියනවා. ඒ තමයි පළවෙනි එක වීජීය ක්‍රමය පාවිච්චි කරන. අපිට මොන හරි ගැටලුවක් දුන්නාම සමීකරණයක් ගොඩනගාගෙන ඒ සමීකරණය ඇසුරෙන් අපිට මේ පෙළ හොයන්න. ඊළඟට ප්‍රස්තාරයක් ඇඳලා ඒක ඇසුරෙන් පෙළ හොයන්න. ඊළඟට පරීක්ෂණාත්මකව අපිට ලැබ් එකේදී ප්‍රැක්ටිකල් එකක් කරලා මේ වගේ පෙළ හොයන්න. හරි. ලියන්න කියන අනුමාතුකාව වීජීය ක්‍රමය භාවිතයෙන් පෙළ සෙවීම. වීජීය ක්‍රමය භාවිතයෙන් පෙළ සෙවීම. වීජීය ක්‍රමය භාවිතයෙන් පෙළ සෙවීම. අපි කියමු උදාහරණයක්. උදාහරණ පහත ප්‍රතික්‍රියාව සලකන්න. උදාහරණ පහත ප්‍රතික්‍රියාව සලකන්න. කියන ප්‍රතික්‍රියාව N2 ගන්න 3ක් H2 හැදෙනවා 2ක් NH3 හැදෙනවා. පහත ප්‍රතික්‍රියාව සලකන්න මේ විදිහට. හරි N2 gas H2 කියන gas NH3 කියන වායුව පිළිතුරු. මෙම ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ මෙම ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ මෙම ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියා දක්වන්න. මෙම ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියා දක්වන්න. මෙම ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියා දක්වන්න. හරි. ලියන්න ගන්න. ඉක්මන් කරලා ලියන්න.
හරිද? හරි කොහොමද නම් මෙයාට දාලා ශීඝ්‍රතා ප්‍රකාශනයේදී ශීඝ්‍රතාවය අපි R කියලා හිතුවොත් R සමානුපාතිකයි N2 ගෑස් කියන කෙනාගේ සාන්ද්‍රණය කිසියම් බලයක් මම දානවා M කියලා ඔයාලට උගුර අකුරක් පාවිච්චි කරන්න පුළුවන් ගුණ කිරීම H2 ගෑස් කියන කෙනාගේ සාන්ද්‍රණය සිම්පල් N බලය මේක තමයි ශීඝ්‍රතා ප්‍රකාශනය ඔන්න ලියාගන්න මේ තියෙන්නේ ශීඝ්‍රතා ප්‍රකාශනය මෙන්න මේ සමානුපාතික ලකුණ දාන ළමයි ප්‍රකාශනය සඳහා සමාන ලකුණ දාන සමීකරණයක් සඳහා මේ සමානුපාතික ලකුණ අයින් කරන්න පුළුවන් සමාන ලකුණක් සහ නියතයක් දාන්න එහෙනම් ශීඝ්‍රතා නියතය K කියන එක නම් දාන ශීඝ්‍රතා නියතය K වතාවක් N2 ගෑස් කියන කෙනාගේ සාන්ද්‍රණය සිම්පල් N බලයෙන් ගුණ කිරීම H2 ගෑස් කියන කෙනාගේ සාන්ද්‍රණය සිම්පල් N බලය මේ තමයි ශීඝ්‍රතා සමීකරණය මේකේ නම් ලියාගන්නයි ශීඝ්‍රතා ප්‍රකාශනයේ තියෙන ශීඝ්‍රතා සමීකරණය තියෙනවා. ඒ දෙකම අනිවාර්යෙන් අපි මතක ඇතුව ලියා ගන්න ඕන එකක් තමයි සිම්පල් M කියන්නේ කවුද? සිම්පල් M කියන්නේ කවුද? හරි. සිම්පල් M කියලා කියන්නේ කාටද? N2 ට සාපේක්ෂ පෙළ සිම්පල් M කියන්නේ කාටද? H2 ට සාපේක්ෂ පෙළ. මෙන්න මේවා දන්නේ නැත්නම් ලියන්න. මේක තමයි අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේවා ඔයාලා දන්නේ නැත්නම් ලියන්න. R කියලා කියන්නේ प्रतिक्रिया शीघ्रतावे रेट शीघ्रतावे K කියලා කියන්නේ शीघ्रता नियतය එයා දන්නේ නැත්නම් අනිවාර්යයෙන් ලියන්න ඈ ආංශික පීඩන පද පාවිච්චි කරලා ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ අපිට නමුත් ගොඩක් ගණන් වල දෙන්නේ මේ සාමාන්‍ය පද පාවිච්චි කරලා ලියන එක ගැටලුවක් නැහැ ආංශික පීඩන පද වලට එහෙනම් M කියලා කියන්නේ N2 ට සාපේක්ෂ පෙළ M කියලා කියන්නේ H2 ට සාපේක්ෂ පෙළ R කියලා කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය K කියලා කියන්නේ ශීඝ්‍රතා නියතය මේකේ මෙච්චරයි ඔයාලා මොන හරි මීට වඩා දේවල් ලියලා තියෙනවා නම් රතු පෑනේ ලියාගන්න මෙච්චර තමයි තියෙන්නේ දැන් අපි ගිය සතියේ ලියුවා නේද R කියන එක සමානුපාතිකයි N2 වල සාන්ද්‍රණය M බලය R කියන එක සමානුපාතිකයි H2 වල සාන්ද්‍රණය M බලය ඊට පස්සේ අපි ඊළඟ පියවර ලියුවා R සමානුපාතිකයි මේ දෙනගේ සාන්ද්‍රණය ගුණිතය. ඒක අපිට කෙලින්ම ලියන්න. මේකට තමයි ශීඝ්‍රතා ප්‍රකාශනය කියන්නේ. මේකට තමයි ශීඝ්‍රතා සමීකරණය කියන්නේ. එයාලා ගණන් වල දෙනවා. මේ ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා සමීකරණය ලියන්න. එතකොට මේක ලියුවත් කරන්නේ. මේක තමයි ලියන්නේ. මේ ප්‍රතික්‍රියාවට අදාළ වෙන ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න කියලා කියපුවා මේක ලියන්න. හරි මේක පටල ගන්න මම කියන්නේ ශීඝ්‍රතා නියතය. හරිද? අර පොඩ හදාගත්තද? හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණා. දැන් අපිට මෙයාලා දීලා නැහැ මේ N2 කියන කෙනා H2 කියන කෙනාත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදන ප්‍රතික්‍රියාව තනි පියවර ප්‍රතික්‍රියාවක්ද බහු පියවර ප්‍රතික්‍රියාවක්ද කියලා දීලා නැහැ. ඒ එහෙම දීලා නැති නිසා අපි හැමතිස්සෙම හිතන්නේ මේක බහු පියවර එකක් වෙන්න ඇති. එයාලා දීලා නැත්නම් අපි හිතන්නේ මේක බහු පියවර එකක් වෙන්න. දැන් අර මේ දවස්වල කියනවා නේද? ළඟ ඉන්න කෙනා කවුරු කියලා හිතන්නේ කියලා අපි දැන් ගමනක් යනවා. ගමනක් යනකොට ළඟ ඉන්න කෙනා මොන වගේ කෙනෙක් කියලාද හිතන්නේ කියලා. කොරෝනා රෝගියෙක්. අන්න එහෙම හිතපුවා මොකක් කරගන්න පුළුවන්ද? අපිට ටිකක් බේරෙන්න. අන්න ඒ වගේ වැඩ. හැබැයි ඒක ඇත්තද? දකින්න හැම එකකටම කොරෝනාද? නෑ. පැහැදිලි නේද? හරි එහෙනම් මතක තියාගන්න මෙන්න මේක. මොනවා හරි ප්‍රතික්‍රියාවක් කියලා අපිට දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන කෙනා මූලික ප්‍රතික්‍රියාවක්ද බහු පියවර ප්‍රතික්‍රියාවක්ද කියන එක දීලා නැත්තම් අපි හිතන්නේ ඒක බහු පියවර ප්‍රතික්‍රියාවක් කියලා. ඒක හරියට මේ වගේ අපි දන්නේ නැත්තම් මේ ළඟ ඉන්න කෙනාට කොරෝනා තියෙනවද නැද්ද කියලා. අපි ආරක්ෂා වෙන්න නම් අපි හිතන්නේ පොරට අනිවාර්යෙන් කොරෝනායි. එතකොට අපි ළඟට යන්නේ පොඩක් ඈතටයි. අන්න ඒ වගේ. පැහැදිලි නේද? හැබැයි දීලා තිබ්බොත් මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය කියන එක පට්ට ලේසි. හරි. හොඳට අහගන්න මේ. කිසියම් මූලික ප්‍රතික්‍රියාවක අපි දන්නවනේ මූලික ප්‍රතික්‍රියාව කියන්නේ මොකේද කියලා. කිසියම් මූලික ප්‍රතික්‍රියාවකදී එක් එක් ප්‍රතික්‍රියකීය අනුබද්ධයෙන් වන පෙළ
මෙන්න මේ සිම්පල් n සහ සිම්පල් n වලට අපි කියන්නේ ප්‍රතික්‍රියක අනුබද්ධයෙන් වෙන පෙළ සමාන වෙනවා එයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට. ඒ කියන්නේ දැන් හදිස්සියේ හරි මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා දීලා තිබ්බනම් සිම්පල් n වලගේ කීයද එහෙනම්? මේක මූලික එකක් කියලා දීලා තිබ්බා නම් සිම්පල් n වලගේ කීයද? 1යි. මෙයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක 1යි. එහෙම නම් සිම්පල් n වලගේ කීයද? n වලගේ 3යි. පැහැදිලිද? අපිට එහෙම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට සමානයි කියලා ගන්න පුළුවන් වෙන්නේ මොකක් දීලා තිබ්බොත් විතරයිද? මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා යාලා අනිවාර්යෙන් සඳහන් කරලා තිබ්බොත් විතරයි. හැබැයි යම් සඳහන් කරන්නේ නැත්නම් මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා අපිට එහෙම ගන්නයි කියන්නේ. තේරුණාද? හරි. ලියන රතු පෑනෙන් තරු දෙකක් දාලා මූලික ප්‍රතික්‍රියාවකදී මූලික ප්‍රතික්‍රියාවකදී ඊට ශීඝ්‍රතා නියමයේ යොදන විට 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 එක් ප්‍රතික්‍රියකයේ අනුබද්ධයෙන් වන පෙළ ඒවායේ තුලිත සමීකරණයේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට සමාන වේ. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට සමාන වේ. කලබලයට කට්ටියට මම කියන මෙසේජ් එකක් දාන්න කියලා යාළුවෝ මටත් දාලා තියෙනවා ක්ලාස් පටන් ගත්තා හලෝ කවන්නේ හරි හලෝ අපි පටන් ගන්න තියෙන්නේ හරි මිස්ටේක් කරනවනේ පැහැදිලිද එහෙනම් මූලික ප්‍රතික්‍රියාවක් නම් කිසිම ගැටලුවක් නැහැ මට ආයි සිම්පල් එන් දදා ලියන්න ඕනේ නැහැ කිසිම ගැටලුවක් නැතුව අපිට මොකද කරන්න තියෙන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ යාළගේ පෙළට සමානයි කියලා අරගෙන ලියන්නයි හැබැයි ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාවක් කියලා සඳහන් කරලා නැත්නම් අපි පෙළ සඳහා උපකල්පනයක් කරන්න ඕනේ මෙයාට සාපේක්ෂ පෙළ මෙච්චරයි මෙයාට සාපේක්ෂ පෙළ මෙච්චරයි කියලා. අපි සිම්පල් n කියලා ගත්තේ අන්න ඒක. ඒකත් රතු පෑනෙන් ලියා ගන්න. යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් ලෙස ලබා දේ නොමැතිනම්
ප්‍රතික්‍රියක අනුබද්ධයෙන් වන පෙළ ප්‍රතික්‍රියක අනුබද්ධයෙන් වන පෙළ ප්‍රතික්‍රියක අනුබද්ධයෙන් වන පෙළ ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකයට සමාන නොවේ. අපි දන්නේ නැහැ. යයි සිටිය යුතුය. සමාන නොවේ යයි සිටිය. එහෙම හිතලා තමයි අපි ලියාගෙන යන්නේ. පැහැදිලිද? මොකද සමහර බහුපියවර ප්‍රතික්‍රියාවකදී උනත් ළමයි සමහරක් වෙලාවට මේ පෙළ කලාතුරකින් අපිට හම්බ වෙන ඉස්සරහට බලමු. මේ පෙළ යාළුවෝ ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකයට සමාන වෙන අවස්ථා තියෙනවා. ඉතාමත් කලාතුරකින්. දැන් එහෙනම් ඔන්න ඔය කියපු දැනුම පාවිච්චි කරලා අපි ප්‍රශ්න දෙක තුනක් කරලා ඉන්නේ. හරි නේද? දෙවෙනි උදාහරණ දෙක. පහත මූලික ප්‍රතික්‍රියාව සලකන්න. පහත මූලික ප්‍රතික්‍රියාව සලකන්න. පහත මූලික ප්‍රතික්‍රියාව සලකන්න. පහත මූලික ප්‍රතික්‍රියාව සලකන්න. හරි. ලියන්න ප්‍රතික්‍රියාව. දෙකක් A ධන B හැදෙනවා C කියලා. පහත මූලික ප්‍රතික්‍රියාව සලකන්න. අපේ දෙවෙනි උදාහරණය එන ප්‍රතික්‍රියාව. පළවෙනි ප්‍රශ්නේ ෆෝමියුලා එක. ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියන්න. ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියන්න. ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියන්න. ෆෝමියුලා දෙක. B වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් A වල සාන්ද්‍රණය දෙගුණයක් කළ විට B වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් A වල සාන්ද්‍රණය දෙගුණයක් කළ විට B වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් A වල සාන්ද්‍රණය දෙගුණයක් කළ විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට කුමක් සිදු වේද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට කුමක් සිදු වේද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට කුමක් සිදු වේද? B වල සාන්ද්‍රණය නියතව තියාගෙන අපි A වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා. එහෙම වුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට මොකද වෙන්නේ කියලා. ෆෝමියුලා 3. එක්තරා අවස්ථාවකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එක්තරා අවස්ථාවකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කැපිටල් R වේ. එක්තරා අවස්ථාවකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කැපිටල් R වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කැපිටල් R වේ. B වල සාන්ද්‍රණය සහ A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය සහ A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය සහ A වල සාන්ද්‍රණය දෙගුණයක් කරන ලද්දේ නම් B වල සාන්ද්‍රණය සහ A වල සාන්ද්‍රණය දෙගුණයක් කරන ලද්දේ නම් B වල සාන්ද්‍රණය සහ A වල සාන්ද්‍රණය දෙගුණයක් කරන ලද්දේ නම් ලැබෙන නව ශීඝ්‍රතාවය R ඇසුරෙන් ලියන්න. ෆෝමියුලා 4. ඉහත ගණනය කිරීම වලදී ඔබ සිදු කළ උපකල්පනයක් ලියන්න.
ඔබ සිදු කළ උපකල්පනයක්. හරි. කරමු. මට ඔකේ 2 සහ 3 කියන ඒවාට අදාළ උත්තර එවන්න මේ ප්‍රශ්නේ කරලා. භෞතික අවස්ථාව කොහොමද ඉස්සරහට නැහැ. අපි ගෑස් කියලා ගමු. භෞතික අවස්ථාව ගෑස්. ඉක්මන් කරලා කරමු. කරලා ඉවරලා මම හරි මම කරමු. හරි සරලයි. හරි කෙනෙක් කියවලා තියෙන උත්තර හරි. හරි. වෙලාවට නේද? බලන්න කොහොමද එන්නේ කියලා බලන්න. හරි මේ උපකල්පන එක්කෙනෙක් කියවන තියෙන එක හරිය. හරි. මේ බලන්න ඉවරයි නේද? වෙලාවට ඉතින් බලන්න කොහොමද උත්තරේ ගන්න කියලා. මෙයාලා පැහැදිලිව කියලා කියනවා මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා. අන්න ඒක තමයි ඉස්සල්ලාම අපි නෝට් කරගන්න ඕන දේ. හදිස්සියේ හරිය මූලික ප්‍රතික්‍රියාවක් කියලා දීලා නැත්තම් මට මෙහෙම ලියන්න බෑ. තේරුණාද? මූලික ප්‍රතික්‍රියාවක් කියලා දීලා තිබ්බොත් කිසි ගැටලුවක් නැතුව මෙහෙම ලියන්න. මේක මූලික ප්‍රතික්‍රියාවක්. ඒ නිසා මේ එක එක ප්‍රතික්‍රියකේ අනුබද්ධයෙන් වන පෙළ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වලට එයාලගේ අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වලට මොකක් වෙනවද? සමාන වෙනවා. හරි. එහෙනම් R සමානුපාතිකයි A වර සාමනයේ දෙකේ බලය B වර සාමනයේ එකේ බලය. මේ තමයි ශීඝ්‍රතා ප්‍රකාශනය. මේ තමයි ශීඝ්‍රතා සමීකරණය. හරි. මේක ලියපු එකේ ගැටලුවක් තියනවද? කියන්න ඉක්මන් කරමු.
හරි නේද? හරි. මේක තේරුණා කිසි ගැටලුවක් නැහැ නේ? නැහැ. දැන් මම ඊට පස්සේ හරි හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊට පස්සේ මේ ලියලා තියෙන බල මොනවද කියලා හඳුන්වන්න ඕනද කියලා අහනවා. ඒ කියන්නේ මේ දෙක කියලා කියන්නේ ඊට සාපේක්ෂ පෙළ B මෙතන එක කියලා කියන්නේ B ට සාපේක්ෂ පෙළ කියලා. නැහැ. මෙතන ඉලක්කම දන්නවනේ. ඒක කියන අර මේ රොබෝල වෙන්න එපා. දැන් අර ඉස්සල්ලා දැන් අපි ලියවා අපි කිව්වා මොනවා හරි ශීඝ්‍රතා ප්‍රකාශනයක් හරි ශීඝ්‍රතා සමීකරණයක් හරි ලියුවොත් අපි අර නොදන්න පද හඳුන්වන්න ඕනේ. සිම්පල් n කියන්නේ කවුද? සිම්පල් n කියන්නේ කවුද? මෙයාට සාපේක්ෂ පෙළ මේක, මෙයාට සාපේක්ෂ පෙළ මේක. හැබැයි මෙතනදී අපි නොදන්නව නෙමෙයි දෙකේ ඉලක්කම දන්න එකක් නේ. A ට සාපේක්ෂ පෙළ. හරි. B ට සාපේක්ෂ පෙළ. මෙන්න මෙයාට සාපේක්ෂව ගත්තොත් මෙයා මේ ප්‍රතික්‍රියාව A ට සාපේක්ෂ දෙවන පෙළ ප්‍රතික්‍රියාව. B ට සාපේක්ෂව පළමු පෙළ ප්‍රතික්‍රියාව. අපි ඔය ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක ගැන ලොකුවට හිතන්න එපා. මේක තේරුණා නම් ඇති මෙන්න මේ පළවෙනි එක. ඒකක් ලොක් නැහැ. මේක දැන් බල හඳුන්වන්න යන්න ඕනේ නැහැ කවුද කියලා වෙලා අපි නොදන්නේ කෙනෙක් තිබ්බොත් තමයි අපි හඳුන්වන්න ඕනේ මේ කවුද මේ කවුද. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ කියනවා B වල සාන්ද්‍රණය නියතව තියාගෙන A වල සාන්ද්‍රණය දෙගුණයක් කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට මොකද වෙන්නේ කියලා. ඔන්න එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඇයි මේ පෙළ කියන එක වැදගත් වෙන්නේ. හරි. දැන් එහෙනම් මෙතන පැහැදිලිව අවස්ථා දෙකක් ගැන කියනවනේ. පළවෙනි අවස්ථාවට අදාළව A වලට යම් සාන්ද්‍රණයක් තියෙනවා B වලට යම් සාන්ද්‍රණයක් තියෙනවා ඒ වෙලාවේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයක් තියෙනවා. මෙන්න පළවෙනි අවස්ථාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශන. ශීඝ්‍රතාවයේ R1 සමානුපාතිකයි. ආරම්භක අවස්ථාවේ සාන්ද්‍රණය මම A කියලා ගත්තා. ආරම්භක අවස්ථාවේ B වල සාන්ද්‍රණය මම B කියලා ගත්තා. මෙන්න පළවෙනි අවස්ථාව. යටලුවක් නැහැ. දෙවෙනි අවස්ථාව වෙනකොට මොකද වෙන්නේ? B වල සාන්ද්‍රණය වෙනස් නොකර නියතව තියාගෙන A වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා. එහෙනම් ශීඝ්‍රතාවය අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. සාන්ද්‍රණය වෙනස් කරලා කියලා. එහෙනම් R2 සමානුපාතිකයි. A වල දෙකක් A වල සාන්ද්‍රණයේ වර්ගයේ ගුණ කිරීම B වල සාන්ද්‍රණය. මේ දෙක ලියපුවකේ ගැටලුවක් තියනවද? තියනවා නම් තියනවා කියන්නේ අන්තිමට නම් තේරුම් නැහැ කියන්න එපා. මේ දෙකේ ගැටලුවක් තියනවද? නැහැ ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ දැන් මේ බලන්න දැන් මෙයාට අදාළ ශීඝ්‍රතා සමීකරණය ලියුවොත් එහෙම ළමයි ශීඝ්‍රතා සමීකරණය විදිහට වෙන්නේ R1 සමානයි K වතාවක් A වල සාන්ද්‍රණයේ වර්ගය කිරීම B වල සාන්ද්‍රණය. මෙතන දෙන්නේ R2 සමානයි K2 වතාවක් A දෙකක් A වල සාන්ද්‍රණයේ වර්ගය කිරීම B වල සාන්ද්‍රණය. මෙහෙමද මෙයා K1යි මෙයා K2යි කියලා දෙන්නේ. එහෙම දෙන්නේ. බලන්න හැමෝටම උත්තර දෙන්න පුළුවන්. අපි වායු පාඩමේදී ඔන්න ඔය වගේ දේවල් කතා කරා. නැහැ. මේක වැරදි. මෙතන තියෙන ශීඝ්‍රතා නියතය මෙතන තියෙන ශීඝ්‍රතා නියතයට මොකද වෙන්නේ? මේ ශීඝ්‍රතා නියත දෙක මොකද වෙන්නේ? සමානයි. හරි. හේතුව මේකයි. ඔන්න ඔය හේතුව හොඳට අහගන්න මොකක්ද කියලා. දැන් ශීඝ්‍රතාවයේ සාන්ද්‍රණයට සමානුපාතික වෙලා තියෙන්නේ උෂ්ණත්වය, ආලෝක කිරණ, විද්‍යුත් ධාරාව යෝගී කියන අනිකුත් සාධක නියතව පැවතුන නිසා. අපි ශීඝ්‍රතා නියමයේ යොදද්දිම කියනවා උෂ්ණත්වය ඇතුළු අනිකුත් සාධක නියතව පවතින විට. එහෙනම් උෂ්ණත්වය ඇතුළු නියතව පවතින සාධක ඉතුරු සාධක තියෙනවනේ. අන්නේ සාධක නියතයි නම් මෙන්න මේ K කියන අගය මේ දෙන්නගෙන් මොකද වෙන්නේ? නියත වෙලා තියෙනවා. මෙතන නැති අය මත තමයි මෙන්න මේ නියත ඉලක්කම නියත අගය රඳා පවතින්නේ. එතකොට මෙතන නැති අය මේ අවස්ථා දෙකේම නියතයිනේ. එහෙනම් K කියන එක මොකක් වෙන්න බැරිද? වෙනස් වෙන්න බෑ. වායු පාඩමේදී අපි මේවා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මට මේ සමීකරණය ලියන්න නැතුවම කෙලින්ම මම මොකක් කරන්න පුළුවන්ද? පළවෙනි ප්‍රකාශනය දෙවෙනි ප්‍රකාශනයෙන් බෙදලා දාන්න. එතකොට මේ සමානුපාතිකයන්ව අයින් වෙලා යනවනේ. දැන් තේරෙන්න ඕනේ ඇයි අයින් වෙන්නේ කියලා. ඇයි මේ සමානුපාතික ලකුණ දාලා ලියලා තියෙන ශීඝ්‍රතා ප්‍රකාශනයේ ශීඝ්‍රතා සමීකරණයක් විදිහට ලියනවා. මෙයා ලියන්නත් පුළුවන්. එතකොට මේ දෙන්නගෙම ශීඝ්‍රතා නියතේ සමානයි. එහෙනම් පළවෙනි එක දෙවෙනි එකෙන් බෙදනකොට ශීඝ්‍රතා නියත දෙක කැපිලා යනවනේ. ඉතුරු වෙන්නේ සමාන ලකුණ විතරයි. ඉතින් මම ඒක තව පියවරක් ගන්න නැතුව කෙලින්ම පියවර අඩු කරලා මෙහෙම ලියනවා. මේ ඇති ලකුණු ලැබෙනවා. එහෙනම් R1 බෙදීම R2 සමානයි. A වල සාන්ද්‍රණයේ වර්ගය ගුණ කිරීම B වල සාන්ද්‍රණය. බෙදීම දෙකක් A වල සාන්ද්‍රණයේ වර්ගය ගුණ කිරීම B වල සාන්ද්‍රණය. කපලා දානවා B වල සාන්ද්‍රණ දෙක. සුළු කරපුවම කොහොමද වෙන්නේ? R1 බෙදීම R2 සමානයි. A වල වර්ගයේ බෙදීම 4ක් A වල වර්ගය. A වර්ගයේ වර්ග කැපිලා ගියාම දෙවන අවස්ථාවේ ශීඝ්‍රතාවය සමානයි. පළමුවන අවස්ථාවේ ශීඝ්‍රතාවය වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. හරි.
තේරුණාද? එහෙනම් පෙළ කියන එක වැදගත් වෙන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ මොකද කියන එක අධ්‍යයනය කරගෙන ඉන්න නිසා. කියන අගල් තේරුණාද? එහෙනම් මෙතන ලියා ගන්න. ප්‍රතික්‍රියාවේ නව ශීඝ්‍රතාවය පළමු අවස්ථාවේ ශීඝ්‍රතාවය මෙන් 4 ගුණයක්. ප්‍රතික්‍රියාවේ නව ශීඝ්‍රතාවය පළමු වන අවස්ථාවේ ශීඝ්‍රතාවය මෙන් 4 ගුණයක්. ප්‍රතික්‍රියාවේ නව ශීඝ්‍රතාවය පළමු වන අවස්ථාවේ ශීඝ්‍රතාවය මෙන් 4 ගුණයක්. හරි දැන් ඊළඟ එක කරන්න පුළුවන්. තුන්වෙනි කොටසදී මොකද මම කිව්වේ? පළවෙනි අවස්ථාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය R කියලා හිතන්න කිව්වා. එහෙනම් A වල සාන්ද්‍රණීය වර්ගය පුරුදු කිරීම B වල සාන්ද්‍රණයට සමානයි. ඒක පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දන්නේ නැහැ. ඒක අපි R 2යි කියලා හිතන්න. සමානුපාතිකයි. A වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා. දෙකක් A වල සාන්ද්‍රණීය වර්ගය පුරුදු කිරීම B වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා. දෙකක් B වල සාන්ද්‍රණය. මෙන්න දෙක. දැන් මෙන්න මේ R2 යක්කය කැපිටල් R ඇතුලේ හොයන්න කියලා කිව්වා. මම පළවෙනි ප්‍රකාශයේ දෙවෙනි ප්‍රකාශයේ බෙදමු කොහොමද දෙන්නේ R බෙදීම R2 සමානයි A වල සාන්ද්‍රණයේ වර්ගය පුරුදු කිරීම B වල සාන්ද්‍රණයේ බෙදීම දෙකක් A වල සාන්ද්‍රණයේ වර්ගය පුරුදු කිරීම B වල සාන්ද්‍රණය හරි දෙකක් B වල සාන්ද්‍රණය දැන් මම කියන්න පුළුවන් R බෙදීම R2 සමානයි A වල සාන්ද්‍රණයේ A වල වර්ගය පුරුදු කිරීම B බෙදීම හතරක් A වර්ගය පුරුදු කිරීම දෙකක් B හරි දෙකේ වර්ගය කරගෙන 4 මෙතන දෙකේ ලක්ෂණක් තියෙනවා මේ බීට මෙයාගේ කරනවා A වර්ගයට A වර්ගය කැපිලා යනවා R බෙදීම R2 සමානයි 1 බෙදීම 4 වරක් 2 8 එහෙනම් R2 කියන ග්‍රාම සමානයි R2 මෙහෙට ගිහම මට ඒක මෙහෙට එනවා 8ක් හරිනේ එහෙනම් කී ගුණයකින් වැඩි වෙනවද 8 ගුණයකින් වැඩි වෙනවා ඒනෝ නේද සමහරක් වෙලාවට එහෙනම් දැන් අපි මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගොඩක් වැඩි කර ගන්න ඕන නම් මට කියන්න මම B වල සාන්ද්‍රණයද වැඩි කරන්න ඕන A වල සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගොඩක් වැඩි කර ගන්න ඕන නම් B ගේ වැඩි කරන එකද හරි A ගේ වැඩි කරන එකද A ගේ වැඩි කරන්න හරි ඇයි A ගේ සාන්ද්‍රණය දෙගුණයක් කරොත් ඒකේ වර්ගපදයකින් තමයි ශීඝ්‍රතාවය වෙන්නේ දැන් තේරෙනවද එහෙනම් ඇයි මේ චාලක රසායන ඉගෙන ගන්න කියලා චාලක රසායන ඉගෙන ගන්න ඒ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරන්න ඕන නිවැරදි ක්‍රම හොයාගන්න හරි පැහැදිලිද කෙල්කෙන් තගරා ක්ලියර් නේද මේක අහනවා අන්තිමට මේ උපකල්පන මොනවද කියලා. මේ දෙගුණයක් උනේ නැත්තේ ඇයි කියලා. මොකද මට තේරෙන්නේ අහන ප්‍රශ්නේ. මේ දෙගුණයක් නැති දෙකක් නේ. දෙගුණයද වර්ග උනේ නැත්තේ ඇයි කියලා දහන්නේ. ඉතින් වර්ග වෙන්නේ නැහැ වර්ග වෙන්නේ. මෙතන ස්ටොයිකෝමෙට්‍රික් සම්පූර්ණ ඉස්සරහින් දෙකක් ඇති. මෙයා ඉස්සර. අර ඔය වගේ උඩින් අල්ලගන්න එපා. පාඩම මුල තේරුණා නේ. හරි. ඊට පස්සේ මෙයා අහනවා මේ ගානේදී අපි සිදු කරපු උපකල්පනය එකක් ලියන්න. මොකද්ද? දැන් ශීඝ්‍රතාවයට බලපාන එකම සාධකයේ උෂ්ණත්වය විතරද? සාන්ද්‍රණය විතරද? නැහැ. උෂ්ණත්වය වගේ තව සාධක අපි සෙට් එකක් ලියන්න කරන්නේ. හැබැයි මේ සාධක ගැන කොහෙදවත් මේක කියනවද? කියන්නේ නැහැ. එහෙනම් අපිට උපකල්පනය කරන්න වෙනවා මෙතනදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වෙනස් වීම සඳහා බලපාන තියෙන එකම සාධකය මොකක් විතරයිද? සාන්ද්‍රණය විතරයි. හරි. ලියන්න උපකල්පනය. මේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සාන්ද්‍රණය හැර බලපාන අනෙකුත් සාධක සියල්ල ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සාන්ද්‍රණය හැර බලපාන අනෙකුත් සාධක සියල්ල නියතව පවතින බව. එහෙම නියත වුනේ නැත්නම්
මේ විදිහට අපිට ප්‍රකාශන අරගෙන බෙදලා කපලා කොටලා ගන්න බෑ. තේරුණා නේද? මම හිතන්නේ පැහැදිලි ඇති. හරි. පැහැදිලිනේ? කියන ගමන. තේරුණාද? තව ගන්න දෙයක්. ලියන්න මේක. පහත ප්‍රතික්‍රියාව සලකන්න. තුන්වෙනි උදාහරණය. පහත ප්‍රතික්‍රියාව සලකන්න. පහත ප්‍රතික්‍රියාව සලකන්න. හරි. මොකද ප්‍රතික්‍රියාව ලියන්න මෙහෙම. දෙකක් C ධන D හැදෙනවා B කියන නිලය. පහත ප්‍රතික්‍රියාව සලකන්න. දෙකක් C ධන D හැදෙනවා B කියන. ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියන්න. ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලියන්න. ප්‍රෝමිලකම් දෙක C වල සාන්ද්‍රණීය නියතව තබාගෙන D වල සාන්ද්‍රණය දෙගුණයක් කරන ලද්දේ නම් C වල සාන්ද්‍රණය නියතව තබාගෙන D වල සාන්ද්‍රණය දෙගුණයක් කරන ලද්දේ නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරය ගැන පැහැදිලි කරන්න. හරි. අපි දැන් එක ගානක් හදුවා මේ වගේ හදන්න බලන්න එකක් ගන්න. ප්‍රතික්‍රියාව සිදු වන ආකාරය පැහැදිලි කරන්න. ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න. පක්කරණ ඉපන් ටග්ගල් හදන්න මගෙන් ප්‍රශ්න අහන්න එපා මම ඔයාලට ප්‍රශ්න අහනවා. ඉක්මන් කළා මට මේ දෙවෙනි එකට උත්තරේ වань ශීඝ්‍රතාවය මොකද වෙන්නේ කියලා බලන්න. මම කියනවා මගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා. C වල දෙවෙනියට මම හිතුවේ C වල සාන්ද්‍රණය නියතව තියාගෙන D වල සාන්ද්‍රණය දෙගුණයක් කරන ලද්දේ නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න. සමහරුන්ට වැඩේ තේරලා
හරි. කොහොමද එන්නේ? ස්ටොයිකියෝමෙට්‍රික සම්පූර්ණක දාලා තියෙනවා. හරි. අපි ලියන සීඝ්‍රතා ප්‍රකාශනය R සමානුපාතිකයි C වල සාමාන්‍ය වර්ගයේ කිරීම D වල සාමාන්‍යයට සීඝ්‍රතා සමීකරණය ලියුවොත් R සමානයි K වතාවක් C වල සාමාන්‍ය වර්ගයේ ගුණ කිරීම D වල සාමාන්‍යයට. ඉතින් පළවෙනි ප්‍රශ්නේ උත්තරය. දෙවෙනි ප්‍රශ්නේදී මෙයාලා කියන්නේ C වල සාමාන්‍ය නියත තියාගෙන D වල සාමාන්‍ය දෙගුණයක් කරනවා. එහෙනම් පළවෙනි අවස්ථාව R එක සමානුපාතිකයි C වල සාමාන්‍ය වර්ගයේ ගුණ කිරීම D වල සාමාන්‍යයට. මේ තමයි පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව වෙනකොට ශීඝ්‍රතාවයේ වෙනස් වෙනවා. R2 කියන විනාශ සමානයි. C වල සාමාන්‍ය වර්ගයේ ගුණ කිරීම දෙකක් D වල සාමාන්‍යයි. මෙන්න දෙවෙනි අවස්ථාව. දැන් පළවෙනි අවස්ථාවට අදාළ ප්‍රකාශනය දෙවෙනි අවස්ථාවට අදාළ ප්‍රකාශනයෙන් බෙදනවා. එතකොට R1 බෙදීම R2 සමානයි. C වල සාමාන්‍ය වර්ගයේ ගුණ කිරීම D වල සාමාන්‍ය බෙදීම C වල සාමාන්‍ය වර්ගය ගුණ කිරීම දෙකක් D වල සාමාන්‍යයි. මේකට මෙයා කොහොමද කැපිලා යන්නේ? එතකොට R1 බෙදීම R2 සමානයි D බෙදීම දෙකක් D බෙදීම R1 බෙදීම R2 සමානයි කියලා දෙකයි. එහෙනම් R2 කියන විනාශ සමානයි දෙකක් R1. අර්ග මේ මොකද කියන්නේ? හරියයි එවන්න බලන්න හරි කියලා. හරි කෙනෙක් හරි. ගොඩක් අයගේ හරි ගිහිල්ලා. නියමයි. හරිද තේරලා තියෙනවා. අර ගන්නවලු හිල්ලෙන්න ටොක්ක ළඟ හිටියනම් දෙනවා ඈ. වෙලාවට කියලා දෙන්න. කොහෙද ඔක කියලා තියෙන මූලික ප්‍රතික්‍රියාවක් කියලා? ඇස් දෙක අරලා බලනවා. මූලික ප්‍රතික්‍රියාවක් කියලා දීලා තියෙනවද කොහෙද? තියනවද? කොහේ ඔය හරි කියපු මිනිස්සු කියනවද බලන්න? දැන් තේරෙනවද? තාම යන්නේ අර මේ අර මොකක්ද අර මේ ඕලෙවල් රටාවල කියලා උඩ ගන්න බැලුව යට ගන්න හැදුවා. උඩ ගන්න බැලුව යට ගන්න. මේක මම හදන්න බෑ මේක. මේක වැරදි. කොහෙවත් මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා දීලා නැහැ. මම කිව්වා දීලා නැත්තම් අපි මෙයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක මේ එක එක ප්‍රතික්‍රියා වලට අදාළ වෙන පෙළ වලට සමාන වෙනවා කියලා ගන්න බෑ. අරගන්නවා හිල්ලෙන්න ටොක්කක් කරනවා. නැත්තම් අපි පන්ති ආපුවම ඒව මතක් කරලා නේද? R සමානුපාතිකයි C වල සාන්ද්‍රණයේ m බලය D වල සාන්ද්‍රණයේ m බලය. එච්චරයි. මේක ලියපු ගමන් ලියන්න ඕන. m කියන්නේ C ට සාපේක්ෂ පෙළ. හොඳයි ගොඩක් අය ඇත්තටම හරි කියලා කියනවා සමහරක් අය වැරදි කියලා. ඔව් අපි හිතුවේ මට අමතක වෙලා ඇද්ද කියලා. නෑ මට අමතක වෙලා නෑ. හරි සිම්පල් m කියලා කියන්නේ d ට සාපේක්ෂ පෙළ. ශීඝ්‍රතා සමීකරණය R සමානයි K වතාවක් C වල සාන්ද්‍රයේ m බලය ගුණ කිරීම D වල සාන්ද්‍රයේ m බලය. මෙන්න මේකයි. හදාගන්න. මොකද කියන්නේ? පෙළ පිළිබඳව දන්නේ නැතුව D වල සාන්ද්‍රණයේ දෙගුණයක් නෙමෙයි 20 ගුණයක් කරා ශීඝ්‍රතාවයේ වෙනස් වෙන කොහොමද කියලා මම දන්නේ නැහැ. නිකමට හිතන්න මෙතන n වලගේ බිඳුවක් වෙනවා කියලා බලන්න. ඒ කියන්නේ d ට සාපේක්ෂව පෙළ බිඳුවයි. ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. d ට සාපේක්ෂව පෙළ බිඳුවයි කියන්නේ සාන්ද්‍රණය 100 ගුණයක් කරත් c යේ බිඳුවනි බලය කීයද? 1යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මෙන්න මේ අගයන් දන්නේ නැතුව මට ශීඝ්‍රතාව වෙනස් වෙන විදිහ පැහැදිලි කරන්න බෑ. එහෙනම් දෙවෙනි උත්තරේ තමයි මොකද්ද? එක් එක් ප්‍රතික්‍රියකය අනුබද්ධයෙන් වන පෙළ නොදැන ශීඝ්‍රතාවයේ වෙනස් වන ආකාරය පැහැදිලි කරගන්න ඕන. මොකද තමයි උත්තරේ. කොච්චර කෙනෙක් දිනන දුවල ගින්න තියවල බෙල්ල කරමු මොකද වෙන්නේ? තේරුණාද? හරි ඉතින් උත්තරේ එන්න ඕන අර විදිහට වෙන බුත් උත්තර වැඩක් නැහැ. උත්තරේ තමයි එක් එක් ප්‍රතික්‍රියකයේ අනුබද්ධයෙන් වන පෙළ නොදැන එක් එක් ප්‍රතික්‍රියකයේ අනුබද්ධයෙන් වන පෙළ නොදැන එක් එක් ප්‍රතික්‍රියකයේ අනුබද්ධයෙන් වන පෙළ නොදැන
සාන්ද්‍රණ වෙනස් කිරීමේදී එක් එක් ප්‍රතික්‍රියක අනුපාතයෙන් කියලා නොදැන සාන්ද්‍රණ වෙනස් කිරීමේදී ශීඝ්‍රතාවයන් වෙනස් වන ආකාරය පැහැදිලි කරනවා. ශීඝ්‍රතාවයේ වෙනස් වන ආකාරය පැහැදිලි කරනවා. ශීඝ්‍රතාවයේ වෙනස් වන ආකාරය පැහැදිලි කරනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. තේරුණාද? මට කියනවා තේරුණාද කියලා ගෝම් වැඩේ හරි. දැන් අපි බලමු ගණිතමය සමීකරණ පාවිච්චි කරලා එහෙම නැත්නම් බීජීය ක්‍රමය පාවිච්චි කරලා කොහොමද පෙළ හොයන්නේ කියන එක. ඒක තමයි අතර මේ අපි දැන් හොයන්නේ. මෙන්න මෙහෙම දෙයක් මේ බලන්න. අපිට මෙන්න මේ ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා කියලා බලන්න. හැදෙනවා C කියන එක. දැන් මේක අපිට දීලා නැහැ මේක මූලික ප්‍රතික්‍රියාවක්ද මේක බහුපිය ප්‍රතික්‍රියාවක්ද මොකද්ද කියලා දීලා නැහැ. එහෙනම් මට ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න වෙන්නේ මෙන්න මේ. R සමානුපාතිකයි A වර සාන්ද්‍රණයේ m බලය ගුණ කිරීම B වර සාන්ද්‍රණයේ m බලයට R කියන කෙනා සමානයි k වතාවක් A වර සාන්ද්‍රණයේ m බලය ගුණ කිරීම B වර සාන්ද්‍රණයේ m බලයට. මේක ලියපු ගමන් අපි ලියන්න ඕන m කියලා කියන්නේ A ට සාපේක්ෂ පෙළ m කියලා කියන්නේ B ට සාපේක්ෂ පෙළ. අනිවාර්යයෙන් ලියන්න ඕන. ඒක ලියව නැත්තම් බැහැ. හරි. දැන් ඊට පස්සේ අපි බලමු සිම්පල් m සහ සිම්පල් n හොයන්න කොහොමද. දැන් මට කියන්න ඇත්තටම ශීඝ්‍රතාවය කියන එක මනින්න පුළුවන් එකක්ද ගණනය කරන එකක්ද? ශීඝ්‍රතාවය කියලා කියන්නේ මනින්න එකක්ද ගණනය කරන එකක්ද? කියන්න බලන්න ගලා එක ගණනය කරන එක. මැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මතකද අපි ශීඝ්‍රතාවය හොයපු විදිහ? කොහොමද අපි ශීඝ්‍රතාවය හෙව්වේ? ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව හෙව්වා ප්‍රතිඵල වලට සාපේක්ෂව හෙව්වා. ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව හෙව්වොත් ප්‍රතික්‍රියක වැය වීමේ ශීඝ්‍රතාව ප්‍රතිඵල වලට සාපේක්ෂව හෙව්වොත් ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාව. හරි එහෙනම් කොයි විදිහකට හරි කමන්නේ ශීඝ්‍රතාවය අපි හොයන්න පුළුවන් ශීඝ්‍රතාවයේ සමානුපාතිකයි ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාවයට එහෙම නැත්නම් ප්‍රතික්‍රියක වැය වීමේ ශීඝ්‍රතාවයට. දැන් ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාවය කියලා ගත්තොත් එහෙම එකෙන් අදහස් කරන්නේ ඒකක කාලයකදී සෑදුණු ප්‍රතිඵල ප්‍රමාණය. පැහැදිලිද? ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාවය කියලා කිව්වොත් එකෙන් අදහස් කරන්නේ ඒකක කාලයකදී හැදිච්ච ප්‍රතිඵල ප්‍රමාණය. එහෙනම් ප්‍රතිඵල ලැබීමේ ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ සමානුපාතික වෙනවා නැත්නම් සමාන වෙනවා කියන පුළුවන් ප්‍රතිඵල ප්‍රමාණය බෙදීම ගතවන කාලය. ප්‍රතිඵල ප්‍රමාණය බෙදීම ගතවන කාලය. දැන් මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ. මට කියන්න දැන් අපි පරීක්ෂණ අවස්ථා එකක් නෙමෙයිනේ ළමයි කරන්නේ. පරීක්ෂණ අවස්ථා කිහිපයක් කරනවා. දැන් මේක තේරුණානේ ප්‍රතිඵල ප්‍රමාණය කාලය බෙදුවොත් ශීඝ්‍රතාවය ලැබෙනවා. ඒ වගේම ප්‍රතික්‍රියක ප්‍රමාණය කාලය බෙදුවොත් ශීඝ්‍රතාවය ලැබෙනවා. අපි මේක චාලක රසායනික පටන් ගන්න මුල්ම අවස්ථාවේ පැහැදිලි කරපු මූලික સિદ્ધාන්තයක්. මෙතනදී මෙහෙම හිතන්න. අපිට ප්‍රතිඵල ප්‍රමාණයයි කාලයයි කියන දෙකම මැනගන්න ඕනේ නැහැ. මේකෙන් එකක් නියතව තියාගත්තොත් ඉතුරු එක මැනගත්තා නම් ඇති. දැන් පරීක්ෂණ අවස්ථා අපි හිතන්නකො පහක් කරනවා කියලා. පරීක්ෂණ අවස්ථා පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව ඔය විදිහට පරීක්ෂණ අවස්ථා අපි පහක් කරනවා. මේ පරීක්ෂණ අවස්ථා පහ කරන්නේ මේ පරීක්ෂණ අවස්ථා පහේම ලැබෙන ප්‍රතිඵල පහයි ගතවන කාල පහයි මැනමන ඉන්නවට වඩා මේ පහ සඳහාම මේ දෙකෙන් එකක් නියතව තියාගෙන ඉතුරු එක මැනවන නැහැ. ඒ කියන්නේ මෙහෙම. එක්කෝ මේ පරීක්ෂණ පහේදීම නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබීමට ගතවන කාලයමයි. ඒ කියන්නේ අපි හිතුවොත් මේක නම් C වල මවුල පහක් හැදෙන්න ඕන හැමතිස්සෙම. ඒ මවුල පහ හැදෙන්න ගතවන කාලය කීයද කියලා බලන්න. එහෙම නැත්නම් නියත කාලයකදී ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණයමයි. ඒ කියන්නේ අපි මේ ප්‍රතික්‍රියා පහම පරීක්ෂණ අවස්ථා පහම විනාඩි 2ක් විතරයි සිදු කරන්නේ. පළවෙනි අවස්ථාව විනාඩි 2යි, දෙවෙනි අවස්ථාව විනාඩි 2යි, තුන්වෙනි අවස්ථාව විතර විනාඩි 2යි කරන්නේ. මේ විනාඩි 2 ඇතුළත හැදිච්ච ප්‍රතිඵල ප්‍රමාණය කීයද කියලා මට කියන්න ඕකෙන් ලේසි
පළවෙනි ක්‍රමය. මොකද පළවෙනි ක්‍රමය නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන්න ගත වන කාලය මැනගන්න එකද? දෙවෙනි ක්‍රමය නියත කාලයකදී ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණය මැනගන්න. මොකද ලේසි. පළවෙනි ක්‍රමයෙන් දෙවෙනි ක්‍රමය. නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන්න ගත වන කාලය මැනගන්න එකද ලේසි. නියත කාලයකදී ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණය. ලේසි පළවෙනි ක්‍රමය. මොකද පළවෙනි ක්‍රමේ නියත තුන්වෙනි ක්‍රමයට සමාන වෙනවා. හරියට. ගුලිකාවද ඉන්නේ. හරි. එම්පේ දෙන්න උත්තර මම දෙන්න. මොකද මම කිව්වේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මැනගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් තමයි නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලයමයි. එහෙම නැත්නම් නියත කාලයකදී ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණයමයි. මේක හරිය ලේසි. හිතන්න මේ අපි හිතමු මේ C කියන එක අවක්ෂේපයක් කියලා හිතන්න. මෙන්න ගන්න ටෙස්ට් ටියුබ් 5 3යි 4යි 5යි. මේ පහේම මෙන්න මෙතන එක ප්‍රමාණයක් මම වාක් කරගන්නවා රබර් බෑන්ඩ් එකක් දාන්න. හරිද? එතකොට මෙතෙන්ට එනකන් අවක්ෂේපය හැදුණා කියන්නේ නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබුණා කියන එක නේද? එහෙනම් මෙන්න මේ රබර් බෑන්ඩ් එක දාලා තියෙන ප්‍රමාණය දක්වා අවක්ෂේප හැදෙන්න ගතවන කාලය මෙන්න නම් හරිනේ. නියත ප්‍රතිඵල ප්‍රමාණයක් තියෙන මේ හැම එකේම. ඒක හැදෙන්න ගතවන කාලයමයි. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේදී මේ අවක්ෂේපය හැදෙන්න අපි හිතමු තප්පර 30ක් ගත වුණා කියලා. දෙවෙනි අවස්ථාවේදී මේකට තප්පර 60ක් ගත වුණා. ඊළඟ අවස්ථාවේ මිනිත්තු 1/2ක් ගත වෙනවා. ඊළඟ අවස්ථාවේ මිනිත්තු 2ක් ගත වෙනවා. ඊළඟ අවස්ථාවේ මිනිත්තු 5ක් ගත වෙනවා. මෙහෙම කියලා හිතන්න. එහෙනම් කෝකද ලේසි? ප්‍රතිඵල ප්‍රමාණය මැනගන්න එකද ලේසි? ප්‍රතිඵල ප්‍රමාණය නියතව තියාගෙන කාලයමයි එකද ලේසි? කොහොමද ලේසි? ප්‍රතිඵල ප්‍රමාණය නියතව තියාගෙන කාලය මන් එකයි ලේසි. තේරුණාද? තේරුණාද? කියන ටක් ගාලා වෙලා යනවා. තේරුණා. මොකක්ද තේරුනේ? මෙන්න මේක. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ සෙවීමේදී අපි මොකද කරන්න පුළුවන්? ඒ ප්‍රතිඵල වලට සාපේක්ෂව මැනගන්නත් පුළුවන්. ප්‍රතික්‍රියා වලට සාපේක්ෂව මැනගන්නත් පුළුවන්. අපි බොහෝ වෙලාවට කරන්නේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මැනගන්න. ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාවය තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය විදිහට ගන්න. ප්‍රතිඵල වලට සාපේක්ෂව අපි මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගන්නකොට අපි කොහොම ගත්තනම් හරියද? නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන්න ගතවන කාලය මැනගත්තා. එතකොට මෙන්න මේක නියත නිසාම කියන්න පුළුවන් R සමානුපාතිකයි කියන්නේ. ගතවන කාලය වැඩි කියන්නේ මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකක් වෙනවා කියන එකද? ගතවන කාලය වැඩි කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා කියන එක. ඔන්න එහෙනම් මේකේ R කියන කෙනා ගැන කතා කරලා ඉන්න. අපි මේ ඔක්කොම කතා කරලා ඉවරලා ආයෙ සාරාංශයක් ඉදිරිපත් කරනවා. එතකොට තමයි මේක හොඳටම තේරෙන්නේ. හරි. දැන් අපි මොකද කරන්න යන්නේ? මෙන්න මේ සිම්පල් x සහ සිම්පල් x හොයන්නයි තියෙන්නේ. දැන් මම පරීක්ෂණ අවස්ථා තුනක් කරනවා. මෙන්න මේ පරීක්ෂණ අවස්ථා තුන. හරිද? මේ පරීක්ෂණ අවස්ථා තුනේදී මම මොකද කරන්නේ? නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලයමයි. නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලය මම කියලා කියන්නේ R කියන කෙනා සමානුපාතිකව කාලද කියන්නේ. t එහෙනම් මෙන්න මේ කාලය තමයි මැනගන්නේ. එහෙනම් මට දැන් කියන්න පුළුවන් R සමානුපාතිකයි නම් එකයට t එකයට t කියන කෙනා සමානුපාතිකයි a වල සාන්ද්‍රණයේ m බලය ගුණ කිරීම b වල සාන්ද්‍රණයේ a බලය. තේරුණාද මේක ගත්ත විදිහ? දැන් ශීඝ්‍රතාවය අයින් කරලා අපි කාලයට බැස්සා. තේරුණාද? තේරුණා. හරි. දැන් සිම්පල් m හොයන්න තියෙනවා. සිම්පල් m හොයන්න තියෙනවා. පරීක්ෂණ අවස්ථා තුනක් තියෙනවා. කොහොමද දැන් අපි සිම්පල් m හොයන්නේ? දැන් බලන්න අර ඉස්සලම දු ගාන බලන්න. බලන්න ඔයාලා මේ දෙවන උදාහරණය බලන්න. අපි අර දුන්නේ 2k ධන b හැදෙනවා c කියන කෙනාට. එතනදී දෙවෙනියට දුන ගැටලුවේදී මම කොහොමද දුන්නේ? b වල සාන්ද්‍රණීය නියතව තියාගෙන a වල සාන්ද්‍රණීය දෙගුණයක් කරනවා කියලා කිව්වා. දැන් b වල සාන්ද්‍රණීය නියත වෙච්ච ගමන් බලන්න පළවෙනි අවස්ථාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනයක් තියලා දෙවෙනි අවස්ථාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනයක් තියලා ඒ දෙක බෙදපු ගමන් b වල සාන්ද්‍රණ දෙක මොකක් වෙලා ගිහින්ද? මොකක් වෙලා ගිහින්ද? කැපිලා ගිහිල්ලා. කැපිලා ගිහිල්ලා? හරි. එහෙනම් දැන් ඉතුරු වෙන්නේ කාගේ සාන්ද්‍රණය විතරයි. කාගේ සාන්ද්‍රණය විතරද ඉතුරු වෙන්නේ? දැන් a වල සාන්ද්‍රණය. දැන් බලන්න මෙහෙම. දැන් මට මෙන්න මේ සිම්පල් m කියන ග්‍රාම් හොයා ගන්න ඕන. සිම්පල් m කියන ග්‍රාම් හොයන්න නම් කරන්න දෙන්නේ මෙන්න මෙච්චර. හොඳට අහගන්න. b වල සාන්ද්‍රණය
නියතව තියාගෙන පරීක්ෂණ අවස්ථා දෙකක් කරනවා. ඒවල සාන්ද්‍රණය වෙනස් කරමින් නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලය ගැන. අයගන්න සිම්පල් n කියන ග්‍රාම හොයන්නයි යන්නේ. සිම්පල් n කියන ග්‍රාම හොයන්න කාගේ සාන්ද්‍රණය නියතව තියාගන්න ඕනද? සිම්පල් n වල සාන්ද්‍රණය n කියන ග්‍රාමයේ අගය හොයන්න ඕන නම් කාගේ සාන්ද්‍රණය නියතව තියාගන්න හරියද? b වල සාන්ද්‍රණය නියතව තියාගන්න. b වල සාන්ද්‍රණය නියතව තියාගෙන පරීක්ෂණ අවස්ථා දෙකකදී a වල සාන්ද්‍රණය වෙනස් කරනවා. පැහැදිලිවම කියන්නේ b වල සාන්ද්‍රණය නියතව තියාගෙන a වල සාන්ද්‍රණය මම වෙනස් කරනවා. වෙනස් කරලා නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලයමයි. පැහැදිලිද? පොඩ්ඩක් තේරුණාද කියලා කියන්නේ සිම්පල් n හොයන්න නම් මොකද කරන්න ඕනේ කියන්නේ? සිම්පල් n හොයන්න නම් කරන්න ඕන දේ තමයි b වල සාන්ද්‍රණය නියතව තියාගෙන a වල සාන්ද්‍රණය වෙනස් කරනවා අඩුම තරමේ පරීක්ෂණ අවස්ථා දෙක. ඒ පරීක්ෂණ අවස්ථා දෙකදී a වල සාන්ද්‍රණය වෙනස් කරන ගමන් මොකද කරන්නේ? නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලයමයි. තේරුණා නේද? හරි. අපි මේක තව චුට්ටක් පැහැදිලි කරලා බලමු. මේ බලන්න. දැන් මේක අපි දන්නවනේ d ට සාපේක්ෂ බැලේ ඒ සාපේක්ෂ බැල වලට කතාව අපි හැමෝම දන්නවා. දැන් r කියන ග්‍රාම සමානුපාතිකයි a වල සාන්ද්‍රණය n බලය මුල සිටින b වල සාන්ද්‍රණය n බලය. දැන් මම කියනවා r කියන ග්‍රාම සමානයි කියලා කියනවා ප්‍රතිඵල ප්‍රමාණය ඩෙල්ටා ප්‍රතිඵල බෙදීම t කියන ග්‍රාම ප්‍රතිඵල වලට සාපේක්ෂව මනිනවා නම් මේක පැහැදිලි වෙන්නේ හැමෝටම. මම ශීඝ්‍රතාවයේ මනින්න මෙහිමයි නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන්න ගතවන කාලය වෙන. එහෙම වුණොත් එහෙම ප්‍රතිඵල ප්‍රමාණය නියත නිසා r සමානුපාතිකයි 1ට t කියලා කියනවා. දැන් මේක පැහැදිලි. දැන් මේ දෙකම නිසාම කියන්න පුළුවන් 1ට t කියන කෙනා සමානුපාතික වෙනවා a වල සාන්ද්‍රණයේ n බලය ගුණ කිරීම b වල සාන්ද්‍රණයේ n බලය. දැන් මම සිම්පල් m කියන ග්‍රාම හොයන්නයි m සෙවීම. m සෙවීමට නම් පරීක්ෂණ අවස්ථා අඩුම තරමේ දෙකක්වත් කරන්න. ඒ දෙකේදී මොකද කරන්න ඕන? b වල සාන්ද්‍රණය නියතව තියාගෙන a වල සාන්ද්‍රණය වෙනස් කරලා ඒ පරීක්ෂණ අවස්ථා දෙකේදී නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන්න ගතවන කාලය ගණනගන්න. ඇත්තම කතාව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයෙන් මනගන්න ගැජට් එකක් අපිට දව නැහැ. හැබැයි අපි තාම කාලය මනගන්න උපකරණයක් තියෙනවා විරාම ගණිකාව. එහෙනම් කාලය මනගන්නවා නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන්න කොච්චර කාලයක් යනවද කියලා බලන්න. හරි. පරීක්ෂණ අවස්ථා දෙකක් වුණා. මෙන්න බලන්න පළවෙනි පරීක්ෂණ අවස්ථාව. පළවෙනි පරීක්ෂණ අවස්ථාවේදී මම කියනවා ඒකට t සමානුපාතිකයි a වල සාන්ද්‍රණය n බලය ගුණ කිරීම b වල සාන්ද්‍රණය n. පළවෙනි පරීක්ෂණ අවස්ථාවේදී b වල සාන්ද්‍රණය නියතයි. ඒ නිසා b කියලා ලියමු. පළවෙනි අවස්ථාවේ a වල සාන්ද්‍රණය මම a1 කියලා ගත්තා කියලා හිතන්න. ඒ වෙලාවේදී නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලය t1 කියලා කියනවා. මේ තමයි පළවෙනි අවස්ථාව. දැන් දෙවෙනි අවස්ථාව කරමු. හරි. දෙවෙනි අවස්ථාවේදී a b වල සාන්ද්‍රණය මොකද වෙන්නේ? නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. b වල සාන්ද්‍රණය මම ආරම්භක අවස්ථාවේදී ගත්තේ 0.1 ගණන දෙසිමීටරට මවුල් වෙලා දෙවෙනි අවස්ථාවේදී ගන්නේ 0.1 ගණන දෙසිමීටරට මවුල් තමයි. හැබැයි පළවෙනි අවස්ථාවේ a වල සාන්ද්‍රණය මම ගත්තේ 0.2 ගණන දෙසිමීටරට මවුල් වෙලා දෙවෙනි අවස්ථාවේ 0.2 නෙමෙයි ගන්න. මම වෙනස් කරනවා. එක්ක ඊට වඩා වැඩි කරලා බලනවා එක්ක ඊට වඩා අඩු කරලා බලනවා. හරි. හරි මම වෙනස් කරනවා a2 දක්වා. a සිම්පල් n සමානුපාතිකයි 1ට දැන් ගතවන කාලය අපි දැන ගන්නවා මේක t2 කියලා. මෙන්න දෙවෙනි අවස්ථාව. දැන් පළවෙනි අවස්ථාව මම දෙවෙනි අවස්ථාවෙන් බෙදනවා. හරි. දැන් බලන්න කොහොමද දෙන්නේ කියලා. 1ට t1 බෙදීම 1ට t2 එතකොට t2 උඩට යනවා t1 පල්ලෙහාට. ඒක තේරෙනවනේ. මේකෙන් බෙදුවොත් එහෙම t2 ඉරෙන් උඩට යනවා. සමානයි සමානුපාතිකද මේ සමානයි a එකේ සාන්ද්‍රණයේ n බලය ගුණ කිරීම b වල සාන්ද්‍රණයේ n බලය බෙදීම ඒ දෙකේ සාන්ද්‍රණයේ n බලය ගුණ කිරීම b වල සාන්ද්‍රණයේ n බලය. දැන් මෙතන දෙවරක් දෙක තිබ්බොත් 4යි. මෙතන දෙවරක් දෙක තිබ්බොත් 4යි. ඒ කියන්නේ මොකක් වෙනවද මේක? කෙලින්ම කැපිලා යනවා. තේරුණාද? එහෙනම් මෙතනදී b වල සාන්ද්‍රණයේ n බලය b වල සාන්ද්‍රණයේ n බලයට කපලා දාන්න. දැන් බලන්න මොකද වෙන්නේ? t2 බෙදීම t1 කියන එක සමානයි a1 බෙදීම a2 කියන සාන්ද්‍රණය සිම්පල් එක. ඒ දෙන්නගෙම මොකක් වෙලා තියෙනවද? බලය සමාන වෙලා. දැන් මෙන්න මේ ප්‍රකාශය මෙන්න මේ සමීකරණය මේ විචිය සමීකරණයක් එකක්
හරි අපි සමීකරණය ගොඩනගපු එකක් කරේ. මේකේ කාලය මැනගන්න පුළුවන් අවස්ථා දෙකට අදාළ. සාන්ද්‍රණ අපි දන්නවා. එතකොට එන කවුරු ගණනය කරන්න පුළුවන්? ඒට සාපේක්ෂ පෙළ හොයාගන්න. තේරුණාද? තේරුණාද? ආපහු හොඳට බලන්න ඕනේ නම් පල්ලෙහාට. මෙන්න සමීකරණය මූලික ප්‍රතික්‍රියාවක් කියලා දීලා නැහැ. හරි. ඒ නිසා මට ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න වෙන්නේ. මෙහෙම m කියන්නේ කවුද n කියන්නේ කවුද කියලා ලියලා අපි මහල දැම්ම ඊට පස්සේ නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ මනින්නේ නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලයයි. يعني ශීඝ්‍රතාවයේ සමානයි ප්‍රතිඵල ප්‍රමාණය බෙදීම කාලය. එතකොට මේ දෙකම මනින්න ඕනේ නැහැ එකක් නියතව තියාගත්තා නම් මම කරන්නේ නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන්න ගතවන කාලය මැනගන්න. තේරුණාද? හරි. එතකොට නියත ප්‍රතිඵල ප්‍රමාණය කියනකොට මේක නියත නිසා දැන් මෙතන සමානලකුත් තිබ්බේ r සමානුපාතිකයි කියලා. දැන් මම කියනවා මෙතන r වෙනකොට ඒකට t දාන්න. ඒකට t සමානුපාතිකයි ඒව සාධනයෙන් බලන පොඩි බීව සාධනයෙන්. මම දැන් ඒක හොයන්න යනවා. m හොයන්න නම් මොකද මම කරන්න ඕන? බීව සාධනීය නියතව තියාගෙන පරීක්ෂණ අවස්ථා දෙකක් කරලා නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලය මැනගන්න. මෙන්න පළවෙනි අවස්ථාවල දාලා ප්‍රකාශනය මෙන්න දෙවෙනි අවස්ථාවල දාලා ප්‍රකාශනය. දැන් මොකද කරන්නේ? පළවෙනි ප්‍රකාශයෙන් දෙවෙනි ප්‍රකාශයෙන් බෙදලා දාන්න. එතකොට එකයට t එක බෙදීම එකයට t දෙක කියන්නේ මේ දෙක මාරු වෙනවා. t දෙක උගර වෙනවා. t එක පල්ලෙහාට. මේවා දෙකේ පන්තිය ගණන්. මෙන්න මෙහෙම සමීකරණය. මේක b වල සාධනයෙන් බලයෙන් මෙතන b වල සාධනයෙන් බලයට සමාන නිසා මේ දෙක කපා ගන්න. දැන් කපලා දාන්න ඕන නිසා තමයි b වල සාධනයට නියතව තියාගන්නේ. හරි. ඊට පස්සේ සමීකරණයක් එනවා ෆයිනල් එක. කොහොමද t දෙක බෙදීම t එක සමානයි ඒක බෙදීම සාධනයෙන් බලන්න. t දෙක මැනගන්න තියෙන එකක් t එක මැනගන්න තියෙන එකක් ඒක සහ ඒ දෙක කියන දෙනගේ සම්මත අපි දන්න මේවා m හොයන්නයි තේරුණාද? හරිව පරක් වෙලා ජොයින් වෙච්ච අය මට මැසේජ් එකක් දාන්න. අද නම් රෙකෝඩින් දාන්න බෑ. හෙට රැට මම මැසේජ් එකක් දාන්න මට. මම රෙකෝඩින් එක දෙනකම් මැසේජ් දාන්න නැත්නම් හම්බෙන්නේ තියෙන්නේ. තේරුණාද? එහෙනම් දැන් අපි අපිට සතුටුනේ. දැන් එන හැපි කී. අයි කවුරු හොයාගත්ත නිසාද? සිම්පල් m හොයාගත්ත නිසා. දැන් මට කියමු. වෙලා ගියාට කමන්නේ නැහැ. ටයිප් කරලා ඉවරයි. සිම්පල් m හොයන්න මොකද කරන්නේ? හරි සරලයි. දැන් සිම්පල් m හොයන්න නම් මොකද අපි කරේ? b ගේ සාන්ද්‍රණිය නියතව තියාගෙන a වල සාන්ද්‍රණිය වෙනස් කර කර ගතවන කාලය කීයද කියලා බලමු. මෙන්න මේ සමීකරණය ගන්න. එහෙනම් n හොයන්න ඕන නම් මොකද කරන්නේ? n සිම්පල් n කරගෙන b ට සාපේක්ෂව බලන්න නම් හරියටම හරි මොකද කරන් තියෙන්නේ? a වල සාන්ද්‍රණිය නියතව තියාගෙන පරීක්ෂණ අවස්ථා දෙකක් කරලා ගතවන කාලය කීයද කියලා බලන්න. එතකොට සමීකරණය කොහොමද එන්නේ? t දෙක බෙදීම t එක සමානයි b එක සාන්ද්‍රණය බෙදීම b දෙක සාන්ද්‍රණය n වෙනවා. දැන් තේරෙනවනේ? එහෙනම් ඔය විදිහට සමීකරණ දෙකක් ගත්තාම චාලක රසායන ටියුබ් එක තියෙනවා ටියුබ් එකේ ගණන් තියෙනවා. ඒ ගණන් වල මෙන්න මේ දත්ත දාලා තියෙනවා. කෙලින්ම ගණන් හදාගන්නයි තියෙන්නේ ඊට පස්සේ. තේරුණාද උතෙන්ට එක? තේරුණාද? ඒක ප්‍රශ්නයක් කරනවා. m කියන කෙනා හොයාගත්ත නිසා මේ වගේ එකට ආදේශ කරලා m හොයන්න බැරිද කියලා අහනවා. බෑනේ මෙතන තියෙන සමීකරණය නෙමෙයි සමතුලිත නියතයක් තියෙන්නේ. හරි මේකේ ගණන් හදන එක ගැන ගැටලු තියාගන්න එපා. මේකේ මේ ඔක්කොම ටික ලියන්න ඕනද නැත්නම් භාගයක්ද ලියන්න ඕනද මේක විතරක් ඉවද ඇද්ද ඒව පස්සේ. ඒක ඊළඟ දවසේ. දැනට තියරිය තාගන්න ඕනේ. හරි හරි. අමතර ප්‍රශ්න නෙමෙයි. මේ උගඩපු ටික තේරුණාද? හරි. පිළියම් වෙන මේ දැන් මේක. වීජීය ප්‍රකාශනයක් භාවිතයෙන් පෙළ සෙවීම සඳහා
දත්ත ලබා ගන්නේ පරීක්ෂණාත්මක වේ. බීජීය ප්‍රකාශනය පරිදෙන් පෙළ සෙවීම සඳහා අවශ්‍ය දත්ත ලබා ගන්නේ පරීක්ෂණාත්මක වේ. පරීක්ෂණාත්මක වේ. පරීක්ෂණාත්මක වේ. හරි. දැන් බලන්න කොහොමද අපි ඒක කරන්නේ කියලා. අලියන් මේ ප්‍රතික්‍රියාව ඒ දාන සිම්පල් B නැදෙනවා C කියලා. පහද ප්‍රතික්‍රියාව සලකන්න කියලා කියන දැන්. හරි. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මනිනු ලබන්නේ පහත ප්‍රතික්‍රියාව සලකන්න කියලා ලියලා සිම්පල් A කැපිටල් A දාන සිම්පල් B කැපිටල් B හදනවා C කියලා. ඊට පස්සේ ලියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මනිනු ලබන්නේ නියත ප්‍රතිඵල ප්‍රමාණයක් වරහන් ඇතුලේ C නේ ප්‍රතිඵල නියත ප්‍රතිඵල ප්‍රමාණයක් වරහන් ඇතුලේ C ලැබීමට ගතවන කාලය මැනීමේ නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබීමට ගතවන කාලය මැනීම. ඒ නිසා මම දැන් කියනවා R සමානුපාතිකයි කියලාට නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබීමට ගතවන කාලය මැනීම. ඒ නිසා R සමානුපාතිකයි කියන්නේ දෙකේ පන්ති නේ තුනේ පන්ති වගේ. හරි. R සමානුපාතිකයි කියන්නේ ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනයේ පහත දැක්වේ. ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනයේ පහත දැක්වේ. හරියන්න R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ ඉන්පලය මුදු කිරීම B වල සාන්ද්‍රණයේ ඉන්පලය. ඔයාලා නිකමට හිතන්න ඔයාලා හෝල් එකේ කියන මේ කොච්චර හොඳද පැහැදිලි වේවි කියලා කරන්න දෙයක් නැහැ. කොහොම උපරිම තමයි මේ කරන්නේ. අලියන් A ට සාපේක්ෂ පෙළ. එනි කියලා කියන්නේ B ට සාපේක්ෂව. මම දෙකාතකට වාසිය ඇති. මොකද නැත්තම් නැගිටව ප්‍රශ්න අහනකොට ඇඟිල්ලේ වතුර වෙලා ගිහලා නීරක් තියෙන විදිහ ප්‍රශ්න ගොඩක් එනවා. දැන් මට ලියන්න පුළුවන් එකයට t කියන එක සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ m පරිදි මුදු කිරීම B වල සාන්ද්‍රණයේ මෙතෙන්ට නිකන් ලියාගෙන හරි කියලා කියනවා. හරිද? පන්කරන යාගන්න තමයි පස්සේ හරි. හරි. දැන් අපි සිම්පල් M සහ සිම්පල් M හොයන්නයි යන්නේ. හරි. මොකද කරන්න ඕනේ? සිම්පල් M හොයන්න මෙයා නැති කරගන්න. මෙයා නැති කරගන්න මොකද කරන්නේ? B වල සාන්ද්‍රණයේ නියතව තියාගෙන A වල සාන්ද්‍රණය වෙනස් කරමින් පරීක්ෂණ අවස්ථා අවම වශයෙන් දෙකක්වත් කරලා ගතවන කාලය කීයද කියලා. කියන්න සිම්පල් M සෙවීම අරුවක් දාලා සිම්පල් M සෙවීම. සිම්පල් M සෙවීම. මේ සඳහා B වල සාන්ද්‍රණය සිම්පල් M සෙවීම මේ සඳහා B වල සාන්ද්‍රණය නියතව තබාගෙන A වල සාන්ද්‍රණය වෙනස් කරමින්
B වල සාන්ද්‍රණය නියතව තබාගෙන A වල සාන්ද්‍රණය වෙනස් කරමින් ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය මනිනු ලැබේ. ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය මනිනු ලැබේ. ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය මනිනු ලැබේ. අවම වශයෙන් අවස්ථා දෙකක්වත් ලබා ගත යුතුයි. අඩුම දෙකක් තියෙනවා ඊට වඩා මොනවද? අවම වශයෙන් අවස්ථා දෙකක්වත් ලබා ගත යුතුයි. දැන් බලමු මොකද වෙන්නේ කියලා බලමු. පළමු අවස්ථාව එහෙනම් පළමු අවස්ථාවට දානවා එකියට P1 සමානුපාතිකයි A1 සාන්ද්‍රණයේ බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ බලය. මේ තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ දෙවන අවස්ථාව දෙක අවස්ථාව එකියට T2 සමානුපාතිකයි A වල ඒ දෙකේ සාන්ද්‍රණය. ඒ කියන්නේ මේ සාන්ද්‍රණය නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන 0.2 තිබ්බනම් මෙතන 0.7. ඉලක්කම් දෙක වෙනස්. 1යි මෙතන 1 දාලා මෙතන 2 ගුණ කිරීම. B වල සාන්ද්‍රණය අපි වෙනස් කරන්නේ. B වල සාන්ද්‍රණය 1. මෙන්න දෙක. දැන් පළවෙනි ප්‍රකාශනය දෙවෙනි ප්‍රකාශනය බෙදන්න. එතකොට T2 බෙදීම T1 සමානයි A1 බෙදීම T2 මෙයාගේ සාන්ද්‍රණයේ බලය මෙයාගේ සාන්ද්‍රණයේ බලය ගුණ කිරීම. B වල සාන්ද්‍රණයේ බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ බලය වෙනවා. අපල දාන්න පුළුවන් දැන් සමීකරණය වෙනවා T2 බෙදීම T1 සමානයි A1 බෙදීම A2 සාන්ද්‍රණයේ බලය. Yeah, I'm telling you. Mantap. ඔන්න සිම්පල් M කියන එක ඔය විදිහට. ලියන්නේ. දැන් ආයෙ අහනවා මේවා එක්සෑම් එකට ඔප්පු කරන්න ඕනද කියලා. අපි ප්‍රශ්න හදමු ළමයි. ප්‍රශ්න ඉස්සරහදී බලමු මේ ඔක්කොම ලියන්න ඕනද කියලා. මේ ඔක්කොම ලියන්න ඕනේ. හරි සරලයි ප්‍රශ්න. හරි. දැන් ඊට පස්සේ අවසන් සමීකරණය කියන්නේ මෙන්න මේක. අවසන් සමීකරණයේ සිම්පල් M හැර මෙයා නැතුව අවසන් සමීකරණයේ සිම්පල් M හැර අනෙක් සියල්ලම දන්නා නිසා සිම්පල් M සෙවිය හැකියි. අනෙක් සියල්ලම දන්නා නිසා සිම්පල් M සෙවිය හැකියි. අනෙක් සියල්ලම දන්නා නිසා සිම්පල් M සෙවිය හැකියි. මෙලෙසම නෑ සිම්පල් M සෙවිය හැකියි. ඊට පස්සේ ලියන්න සිම්පල් M සෙවිය. මේ ඔක්කොම හැලියට බලන්නේ නෑ. ඊට පස්සේ මෙතන ඉවරයි සිම්පල් M සෙවිය. සිම්පල් M සෙවිය වල අදාළව ලියන්න. එහෙනම් මොකද එහෙනම් කරන්න ඕනේ? දැන් M හොයන්න නම් මොකද කරේ? B වල සාන්ද්‍රණය නියතව තියාගෙන A වල සාන්ද්‍රණය වෙනස් කර ප්‍රතිඵල ප්‍රමාණය ලැබෙන ගතවන කාලය බැලුවා. මේ වගේ පරීක්ෂණ අවස්ථා දෙකක් කරගෙන අපි සමීකරණයක් ඔප්පු කරලා බලනවා. මේකේ M විතරයි දන්නේ නැති අනිත් ඔක්කොම දන්නවා M හොයන්න. එහෙනම් සිම්පල් M හොයන්න මොකද කරන්නේ? A වල සාන්ද්‍රණය නියතව තියාගෙන B වල සාන්ද්‍රණය වෙනස් කරමින් නියත ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙන ගතවන කාලයයි. මේ වගේ පරීක්ෂණ අවස්ථා දෙකක්වත් ගන්නවා. කියන්නේ A වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණය වෙනස් කර A වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණය වෙනස් කර B වල සාන්ද්‍රණය නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණය වෙනස් කර ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය මැනිය යුතුයි. ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය මැනිය යුතුයි. ප්‍රතිඵල ලැබීමට ගතවන
කාලය මෙන්න. වැරදිද මම කියේ? මම කියේ මෙහෙම එන්න ඕන මෙහෙම මම කියපේක බලන්න මම දන්නේ නැහැ. මෙන්න මෙහෙම එකක් මම කිව්වේ A වල සාන්ද්‍රණයේ නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණයේ වෙනස් කර ප්‍රතිඵල ප්‍රමාණය ලැබීමට ගතවන කාලය ගැනීම. A වල සාන්ද්‍රණයේ නියතව තබා ගැනීමෙන් B වල සාන්ද්‍රණයේ වෙනස් කර නියත ප්‍රතිඵල ප්‍රමාණය ලැබීමට ගතවන කාලය ගැනීම. එවිට පරීක්ෂණ අවස්ථා දෙකක්වත් සිදු කළහොත් එවිට පරීක්ෂණ අවස්ථා දෙකක්වත් සිදු කළහොත් පහත සමීකරණය ලබාගත හැකියි. කොහොමද සමීකරණය දැක්කේ? B දෙක බෙදීම B එක සමානයි. B එක බෙදීම B දෙක සාමාන්‍යයෙන් සිම්පල් බලයි. ලියන්න. B දෙක බෙදීම B එක සමානයි. B එක බෙදීම B දෙකේ n බලය. ඔය කාලය දුන්නොත් ශීඝ්‍රතාවය දුන්නොත් එන්න කියලා බේරනවා. දැන් B දෙක බෙදීම B එක සමානයි. B එක බෙදීම B එක එයාගේ සමයෙන් බලයි. දත්ත සියල්ල ආදේශ කළ සිම්පල් n සෙවිය හැකියි. දත්ත සියල්ලම ආදේශ කර සිම්පල් n සෙවිය හැකියි. දත්ත සියල්ලම ආදේශ කර සිම්පල් n සෙවිය හැකියි. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි බීජීය ක්‍රමය භාවිතා කරලා සිම්පල් n සහ සිම්පල් n කියන ඒවා හොයන්නේ. හරි. මම අද පැහැදිලි කරන්න උත්සාහය ළමයි. මොකද ඊළඟට ගණන් හදන්න කරන්න ඕන සාධන රසන්නේ. ටියුට් එක ලබන සතියේම හැමෝම අතේ තියෙන්න ඕන. මේක හරිය ලස්සනම ෆොටෝස් ටිකක් දාලා තියෙනවා. හරිද? මේක මෙන්න මේකේ මෙන්න මේක. ඔය පුනීල සෙට් එකක් දාලා තියෙනවා. ඔය පුනීල සෙට් එක බලන්න පළවෙනි අවස්ථාව ගත්තොත් පළවෙනි අවස්ථාවේදී යටම පුනීල තමයි මොකක් වෙලා තියෙන්නේ පුංචි වෙලා තියෙන්නේ. ඒක තමයි මේ පොඩිම පුනීලය මේ තුන්වෙනියට දාලා තියෙන මේ මම ඇඟිල්ලෙන් පෙන්වන පුනීලය පුංචි වෙලා තියෙන නිසා උඩින් කොච්චර දැම්මත් පල්ලෙහාට යන්නේ එන්නේ. එහෙනම් අපි මාරු කරනකොට මෙන්න මෙතන තියෙන පුනීල. මේ තමයි බහුපියවර ප්‍රතික්‍රියාවක් පුනීල තුනක් තියෙනවා. ඒ කියන්නේ හරියට පියවර තුනක් වගේ සෙමින්ම සිදු වෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන ප්‍රතික්‍රියාව. පැහැදිලිද? මේ විදිහට මේ වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතනදී මේ උඩ එකකින් දාලා තියෙන මෙන්න මෙතන නේද? මේ තියෙන ඔය ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට මෙන්න මෙතනදී හැදෙනවා සක්‍රීය සංකීර්ණය කියලා එකක්. තේරෙනව නේද? මෙන්න මේ සක්‍රීය සංකීර්ණය ගැන පැහැදිලි වෙනවා මේකේ. ඊට පස්සේ මේ තියෙන්නේ උත්ප්‍රේරක ගැන කතාව විල්බරුවෙන් කන්ද උඩින් නගින්න නැතුව කන්ද කපාගෙන පල්ලෙහාට ගිහින්. හරිද? මේ පල්ලෙහින් තියෙන්නේ සංඝට්ටනවාදී අර හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් පිළිබඳව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ගැටීම් තියෙනවා නේද? හරි. මේ ටියුට් එකේ ප්‍රශ්නාංක 1 ඉඳලා ප්‍රශ්නාංක 11 දක්වා තියෙන ප්‍රශ්න ටික හදන්න පුළුවන්. හදන්න උත්සාහ කරන්න ප්‍රශ්නාංක 4 ඉඳලා තමයි ශීඝ්‍රතා ප්‍රකාශන ලියලා සමීකරණ ආදේශ කරලා ඒ කියන්නේ ඔය පෙළ සෙවීම සම්බන්ධ ගණන් තියෙන ප්‍රශ්නාංක 4 5 6 7 8 9 10 11 කියන්නේ. තේරුණාද? පුළුවන් නම් try එකක් දෙන්න. හදන්න පුළුවන්. ගාන දැක්කම තේරෙනවා මේ යෝගයේ තියක් නැහැ කියලා උත්සාහ කරන්න. හදන්න පුළුවන්. අපි ලබන සතියේ මේ ටියුට් එකේ තියෙන ගාන සංගණන ටිකක් සාකච්ඡා කරමු. හරි. ගාන ටිකක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මේ පෙළ සෙවීම ගැන කතා කරනවා ප්‍රස්තාරික ක්‍රමය. ඊට පස්සේ පරීක්ෂණාත්මක පෙළ සොයන්න තියෙනවා. පරීක්ෂණ ක්‍රම තුනක් තියෙනවා. අර්ධායු කාලය ගැන කතා කරලා තියෙනවා. මෙන්න මේ කොටස ඉගෙන ගත්තට පස්සේ ළමයි ආයි මේක ඇති දෙයක් නෑ. හරිද? පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 11 වෙනි ප්‍රශ්නෙට යනකම් තියෙන ගණන් ටික හදන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් කරන්න හදන්න. මේ ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරි. එහෙනම් අදට ඇති. නෝට් එක කවුරු හරි අනේ මට එවන්න. මොකද ළමයි මම තියෙන මිස්ටේක් එක උනේ නිසා මම රෙකෝඩින් එකෙන් දාන්න ඕන. හරි. හරි. නෝට් එකක් මම එවන්න. හරි. ආයි බෝවන්. ඊළඟ දවසේ පන්ති කෙනෙක් අවදි කියලා මම මැසේජ් එකක් දාන්න.